එදා අපි එක්සෙල් ප්‍රශ්නේ ඉවර කරා නේද? හරි අද අපිට ඇක්සස් ප්‍රශ්නේ කරන්න තියෙන්නේ. බලන්න මේ කියලා එතන මේක බේකරි එකක් ගැන කියලා තියෙන්නේ කින් බේකර් කියලා. එතකොට ඒගොල්ලන්ගේ ඩේටාබේස් එකේ ටේබල්ස් තුනක් තියෙනවා කියලා කියනවා නේද? ඒගොල්ලන්ගේ බ්‍රාන්චස් උත් තියෙනවලු. හරි. බලමු අපි මේකට ආන්සර්ස් කොහොමද දෙන්නේ කියලා. item කියලා ටේබල් එකක් තියෙනවා. branch කියලා ටේබල් එකක් තියෙනවා. sales කියලා ටේබල් එකක් තියෙනවා. මේකට ගමු බලන්න ආන්සර්ස් වල.
Shaka एवढा तीन आन्सर्स खाली हा.
සනිත්ම හරි answers නා What are you doing, Apache? Are you doing class? හරි මේකේ answers වල සමහර ප්‍රශ්න වගේක් තියෙනවානේ හරියටම ගැලපෙන්නේ නැති දැන් තියෙනවානේ ප්‍රශ්න වල කමන්නේ අපි පුළුවන් විදිහට හදමු පළවෙනි එක what field can be used as the primary key in the item table item එකේ primary key එක වෙන්නේ item code එක නේද item code දෙවෙනි එක Mahesh says that branch ID is the foreign key of the table branch. මෙන්න මේක foreign key එකක් branch ID එක. Do you agree to that? Few reasons. මේ branch table එකේ මොකද්ද මේ branch ID එක? මේක primary key එක. foreign key එකක් නෙවෙයි මේක primary key එක. ඔයගොල්ලන්ට පේනව නේද ඒක primary key එක කියලා මේ values duplicate වෙලා නැහැ.
නැහැනේ. මෙන්න මේ sales එකේ නම් branch ID එක foreign key එක වෙනවා. මේකේ primary key එක මේ sales එකේ වැටලා තියෙද්දි මේක foreign key එක. branch table එකේදී මේක primary key එක. එතකොට ඒ කියන එක වැරදි. මේකේ marking scheme එකේ තියෙන්නේ වෙනස් විදිහකට grid කියලා තියෙන්නේ. මේ ඔයාලන්ට පෙන්නන්න. මෙතන grid කියලා තියෙන ඒකලා මෙතන කියලා තියෙනවා branch ID the values are not duplicated the record can be identified uniquely. එහෙම හිතනවා නම් මෙතන අහලා තියනවා වෙන්න ඕනේ foreign key නෙවෙයි primary key එක කියලා. දැන් මේක Mahesh says that branch ID is the primary key of the table branch කියලා තිබ්බනම් එහෙමනම් හරිය. එහෙමනම් reason එකත් අරක තමයි වෙන්නේ. මේවා duplicate වෙලා නැහැ. records uniquely identify කරන්න පුළුවන්. ඒතර කොහොමරි මේක primary key එක. මේක foreign key එකක් නෙවෙයි. තුන්වෙනි එක King Bakers opened a new branch in Battaramulla කියලා date එකක් දීලා තියෙනවා. On that day a fish patty a new product was introduced for price of 40 rupees. මොනවද update වෙන්න ඕනේ tables? branch එක update වෙන්න ඕනේ නේද? B5 කියන්නේ කොහෙද Battaramulla නේ? මේක A06 කියන එක මොකක්ද ඒක fish patty එකක් නේ. ₹40. ඉතින් අප්ඩේට් වෙන්න ඕනේ tables එක item එකයි branch එකයි updated rows එක මෙන්න මේ. If the pastry sales at Kalutara branch is 100% on that day, write down the row are to be updated. ඒ ටික අපිට හදන්න බෑ නේද? කොච්චර රිසීව් වුණාද කියලා අපි දන්නේ නැහැනේ. හරි නේද මං කියන එක? හදන්න බැහැ නේද? අපිට එක්ක රිසීව් වෙච්ච quantity එක හරි සේල් වෙච්ච quantity එක හරි දීලා තියෙනවා නම් අපිට මෙන්න මේ ටික ලියන්න පුළුවන්. ඕනනම් date එක ලියන්න පුළුවන්. on that day කියලා දෙන්නේ. එතන මේක date එක.
10වෙනි මාසේ පළවෙනිදා නේද? පළවෙනිදා මොනවද? pastry. pastry කියලා item එකකුත් නැහැ. pastry කියලා item එකකුත් නැහැ. කොච්චර දුන්නද ඒ විස්තර ටික නැහැ. ඒක නිසා ඒක හදන්න බෑ අපිට. පස්වෙනි එක what is the facility available in the software to get the description of sales in each branch? මොකක්ද ඒකට කියන්නේ? මොනවද සාමාන්‍ය access database access වල තියෙන මොනවද සාමාන්‍ය? මාව එනවද? එනවනේ. එනවා සර්. එන ඔයගොල්ලන්ට පොඩි දෙයක් පෙන්නලා ඉන්න. මම මේක access lesson එකෙදිත් කරනවා. මේ කවුරු හරි එතන join වෙන්නේ නැත්තම් මේක බලමු. දැන් අපි word file එකක් ගත්තොත් මොනවද තියෙන්නේ? word file එකක් ගත්තොත් ඒකේ මම මෙතන කියන්නම්. word file එකක් ගත්තොත් ඒකේ pages තියෙනවා. PowerPoint එකක් ගත්තොත් ඒකේ මොනවද තියෙන්නේ? slide. very good. ඒකේ slides තියෙනවා. Excel එකක් ගත්තා. sheet. very good. Excel එකක් ගත්තා. sheets තියෙනවා. මේ access එකක් ගත්තා. අන්න අතර ප්‍රශ්නයක් එනවා. access එකක් ගත්තොත් එකක් නෙවෙයි දේවල් හතරක් තියෙනවා. tables, queries, forms, reports. මේකේ primary element එක ඇවිල්ලා tables. ඒක tables වලින්ම තමයි මේවා create කරන්නේ. ඒ වුණාට මෙහෙම හතරක් තියෙනවා. බලමු. දැන් මේකේ මේ tables කියලා කීපයක් තියෙනවා. දැන් මෙතන 1 2 3 4 5 8ක් තියෙනවා. queries කියලා ආයෙ ටිකක් තියෙනවා. forms කියලා ආයෙ ටිකක් තියෙනවා. reports කියලා ආයෙ කීපයක් තියෙනවා. එතන සාමාන්‍යයෙන් අපි data දාන්නේ මේ tables එකට.
මේ tables වල තියෙන data වලින් මේ අපිට අනිත් ඒවා ගන්න තමයි මේ දැන් මෙතන ගත්තොත් customers table එක open කරොත් එතන customers ලා ටික ඉන්නවා මේ ටික කියන්නේ ටික අද නෙවෙයි ගොඩක් ඉන්නවා 200 ගණක් ඉන්නවා නේද එතන customer ගේ first name last name street city state zip code ඒ විස්තර ටික එහෙමද product table එක ගත්තොත් මේ තියෙන products ටික තියෙනවා නේ product එක product නම් ID එකක් තියෙනවා product එක name එකක් තියෙනවා ඒ product එක description එකක් තියෙනවා query එකක් කියන්නේ මම තව table එකක් කරනවා query එකක් කියන්නේ මම මේ වගේ අපිට පැහැදිලි දෙයක් open කරන්න අපිට සම්බන්ධ එක මේ ස්ටුඩන්ට්ස් කියලා ටේබල් එකක් තියෙනවා මේක තියෙනවා දැන් අපිට ඕනේ data ටිකක් extract කරගන්න අපි මොකද්ද පාවිච්චි කරන්න කියන එක තමයි තියෙන්නේ මම හිතන්නේ මේක මම එදා ක්ලාස් එකේ කරා මට මතක හැටියට කරාද නැත්නම් මතක නැහැ මට කොහමද ළඟදී ක්ලාස් එක කරා කොහෙද කියලා මතක නැහැ දැන් මෙතන තියෙනවා ස්ටුඩන්ට් නේම් එක තියෙනවා NIC address එක contact numbers ඒවා තියෙනවා දැන් මෙතනින් අපිට ඕනේ නම් මේ Kgoal කියන ළමයි ටික විතරක් වෙන් කරගන්න අපිට පුළුවන් query එක run කරන්න කෑගල්ලයි කී දෙනෙක් ඉන්නවද බලමු මම යන්නේ නම නැති වෙලා මම දාන්නම් මම දාන්න ඒකට සමන්ත පෙරේරා ඉන්නවා කෑගල්ලේ සිවනන්දන ඉන්නවා නේද ඒක අපිට බලන්න ඕන අපිට query එක run කරන්න පුළුවනේ create query මොනවද අපිට ඕනේ student ID එක ඕනේ ගන්න student name එක ඕනේ නේ city එක නැත්නම් address එක Kgoal වෙන අය ටික අන්න Kgoal වෙන දෙන්නයි හිටියේ සමන්ත පෙරේරායි සිවනාදන ඒ දෙන්න තව අපිට ඕනනම් තව query එකක් run කරන්න දැන් මේ table එකේ අපිට පුළුවන් නේ කැන්ඩි district වල අය ටික හොයාගන්න කොහොමද හොයන්න පුළුවන් නේ මම මේක කරාද නේද දැකලාස්සේ මට කරා වගේ ලක්ෂණ මේකද වෙන්නේ එකද මතක නැහැ මෙතන note 81 number එක තියෙන අය ටික ගත්තා නම් හරිනේ මේ contact number එක note 81 තියෙන අය ටික ගත්තා නම් කැන්ඩි district එකේ අය ටික හොයාගන්න පුළුවන් බලමු එහෙමනම් student name එක ඕනේ address එක නේ අපිට ඕනේ contact number එක not 81 ඉතින් ටික ඕන එකක් ඒකට අපි තරුවක් දානවා තරුවක් කියන්නේ ඕන එකක් කියලා දැන් රන් කරලා බලමු මේකට අපිට අලුත් query එකක් ලියන්න වෙන චුට්ටකින්
students එකේ නා student name එක වනේ contact number එක not 81 इधर इन जालिය සමනවීර නිල්මිණි ගංගොඩ නිදුක පෙරේරා जालिය සමනවීර කොහෙද පිටිමතලාව කියන්නේ කැන්ඩි දිස්ත්‍රික් නෑ මාර්කට් කරනවා ඒක ඊට පස්සේ ආයේ කවුද මේ ආවේ නිල්මිණි ගංගොඩ කටුගස්කට ඊළඟට නිදුක පෙරේරා අඩි ගන්නවා ඒ වගේ අපිට තියෙන ටේබල් එකකින් අපිට ඕන data ටික විතරක් එක්ස්ට්‍රැක්ට් කරගන්න තමයි queries පාවිච්චි කරන්නේ. forms පාවිච්චි කරන්නේ. දැන් මෙතන customer කියලා ටේබල් එකක් තියෙනවා. එතන තියෙනවා first name, last name, street address එක. customers කියලා form එකක් තියෙනවා. මේකෙන් අපිට දැන් මේ ටිකම මේ first name, last name, street address, city ඒ ටිකම ටිකක් පිළිවෙලකට ලියලා තියෙන්නේ. මේකෙන් අපිට ලේසියෙන් data add කරන්නයි data බලා ගන්නයි පුළුවන්. දැන් මේකෙන් මෙහෙම ඉතින් කියද්දි අර table එකේ හිටපු අය ටිකම පේනවා. හැබැයි අර්ථය ටිකක් පිළිවෙල. මේකට data add කරන්නත් පුළුවන් මේ විදිහට තමයි new record ගිහිල්ලා එතකොට forms පාවිච්චි කරන්නේ data view කරන්නයි data add කරන්නයි reports පාවිච්චි කරන්නේ මේකේ print out එකක් ගන්න. ඔය Wednesday class එකේ මේවා කරනවා මම Wednesday එකේ නේද අපි access පටන් ගත්තේ නේද? එතන කවුරු හරි Wednesday එකට එවෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාට මම හරි. එතකොට මේකේ පස්වෙනි එකට හරියන්නේ reports කියන. මේ කියන හතරෙන් report එක තමයි මේ පස්වෙනි එකට හරියන්නේ. ඔයගොල්ලෝ pass papers කරද්දී දැන් මෙතන දකින්න ඇති පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. O level papers අර අනිත් ඒවා ගැන 100% විශ්වාස කරන්න එපා. දැන් මේ marking scheme එක මේකේ ලොකු වෙනස්කම් තියෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මේකම follow කරොත් එම ඔයගොල්ලෝ සෑහෙන අර වැරදි දෙයක් හරි කියලා ගන්නවා. එතකොට තව ඔක තදේටම තියෙනවා මේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ IT පේපර් එකේ හැම පාරම තියෙනවාමයි ප්‍රශ්න. ඒ කියන්නේ එක්සෑම් එකට කලින් දෙන IT O level එක්සෑම් එකට කලින් දෙන IT පේපර් එකේ මාර විදිහට ප්‍රශ්න තියෙන සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ. අනිත් එක ගොඩක්ම වෙලාවට ෆ්ලෝ charts ප්‍රශ්න වරද්දනවා. මම හිතන්නේ එහෙම කොපි කරලා ගන්න ප්‍රශ්න වෙන්න ඇති ෆ්ලෝ charts ප්‍රශ්න වල ලොකු අඩුපාඩු තියෙනවා ගොඩක් වෙලාවට මේ term test papers වල ඒ වගේ තේරෙන මොනවාරි ගැටලු තියෙන තැනක් තියෙනවා නම් අහන්න කෙලින්ම මාකින් ස්කීම් එක ෆලෝ කරන්න නැතුව හත්වෙනි එකත් බලමු. ඒවා නිකන් හිතලා ලියන්න තියෙන උත්තර නේ.
पछे Carmen,
What are the students that are advantages? මෙතන මේ අහන්නේ මේ GIT exam එක ගැන. මොකද මේ පේපර් එක හදද්දී අපි online classes පටන් අරන් නැහැ. 2018 පේපර් එක මේක. GIT කියන්නේ ඔයගොල්ලෝ මේ A level class එකට ගියාම IT exam එකක් තියෙනවා. ඒක අහලා නැද්ද? නේ මොනවාද? O level syllabus එකම වගේ තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ A level ලියන එකට කලින් එකේ ලියන්න ඕනේ. ඒ කියන්නේ දැන් 2000 දැන් මේ 21 නේ 22 ලියන අය අහන්න මේ කාලේ වගේ ලියන්න ඕනේ GIT එක. Second, third date of the answers, first එකට දාම ආවේ නෑ answer.
මේක ඒ දවස්වල කරේ ඇත්තටම මේ IT lab එකේදී කරේ ආ ඉස්කෝලේ IT lab එකේ තමයි කරේ That's all right. ඇත්තට මේ එක්සෑම් එක එකපාරක් මේ විදියට කරා කරේ IT lab එකේදී ගොඩක් වෙලාට ඉස්කෝලේ තියෙන මේකේ එහෙම ලොකුවට ස්ටුඩන්ට්ස් ලගේ පැත්තෙන් ඇඩ්වාන්ටේජ් එකක් කියලා කියන්න වෙන්නේ අපිට ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එක්සැමිනේෂන්ස් වලට ඒගොල්ලෝ හුරු වෙනවා. කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති ගොඩක් දැන් මේ පිටරට යුනිවර්සිටිස් වල ඩිග්‍රීස් ලංකාවේ ඉඳලා උනත් කරන්න පුළුවනි. එතකොට ඒ වගේ එක්සෑම්ස් ඔක්කොම තියන්නේ ඔන්ලයින් කියන්නේ. එතකොට ඒ එක්සෑම්ස් වලට දැම්ම ඉඳලම පුරු වෙන්න පුළුවන් එකක් තමයි ස්ටුඩන්ට්ස් ලට තියෙන ඇඩ්වාන්ටේජ් එක මේකේ. එහෙම නැත්නම් ස්ටුඩන්ට්ස් ලට වෙන ලොකු එකක් නැහැ. අඩු ගානේ කොපි කරන්නවත් chance එකක් නැහැ. එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකට ගොඩක් ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඒගොල්ලන්ට බිල්ඩින්ග්ස් හයර් කරන්න ඕනේ නැහැ වෙනම. පේපර්ස් print කරන්න ඕනේ නැහැ. papers print කරන්න ඕනේ නැහැ වෙනම examination staff එකක් ගොඩක් වියදමක් දීලා මේගොල්ලෝ මේන්ටේන් කරනවා. ඒවා කරන්න ඕනේ නැහැ.
ඩිපාර්ට්මන්ට් එක පැත්තෙන් වාසි ගොඩක් තියෙනවා. ඒවා ගොඩක් අය වෙලා තියෙනවා. හැමෝගෙම දෙක තුන මේ පැත්ත ඒ ආන්සර්ස් ඔක්කොම හොඳයි. ආන්සර්ස් වෙලා තිබ්බ. පළවෙනි එක ඇත්තටම අර විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. අර වගේ එකක් තමයි කියන්න වෙන්නේ. ස්ටුඩන්ට්ස් ලගේ පැත්තේ තියෙන ඇඩ්වාන්ටේජ් එක. ඊළඟට චැලෙන්ජස් තියෙන එක හැම වෙලේම තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි providing uninterrupted internet connection නේ. ඒක දැන් ඔන්ලයින් ක්ලාස් එකකට තියෙන ප්‍රශ්නේ. අනිත් එක තමයි rural schools වලට internet facilities අඩු එක. internet මේ computer facilities ඒ වගේම computer knowledge එක තියෙන teachers ලා අඩු එක ප්‍රශ්නයක්. challenges වලට. හරි. online shopping වලට ඒකට හොඳ answers තියෙනවා. සනිත් මගේ තියෙනවා saves time and traveling cost. very good. B එක advantage එකක් තමයි මේ කියවෙන්නේ ඉස්සෙල්ලා කියපු එක saves time and traveling cost ඒක හරියි. B cannot get a proper idea about the product's quality. අපිට අතට අරන් බලන්න බෑනේ. සමහර products තියෙනවා අපි අතට ගත්තාම තේරෙනවා මේක හොඳද නරකද කියලා. එහෙම බලන්න බෑ ඇත්තටම online shopping කරන්නේ. සමහර ඒවා ලොකුවට පේන ඒවා ගෙනත් බලපුවම පොඩි ඒකේ අර dimension එක දීලා තිබ්බට හරි. ඊළඟ තුන්වෙනි එක planning computer connection in a network and the way of networking is called network topology. Name a network topology and mention one of its advantage and disadvantage. වැඩියම පාවිච්චි වෙන topology එක තමයි මොකද්ද? star topology එක. star topology එක ඒකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි අනිත් කම්පියුටර්ස් කැඩුනත් වැඩ කරන කම්පියුටර් එකට විතර කියන්නේ කැඩුනයි ඕන් කරන්න නැතුව තියෙන අය කියන එක එකම. මොකද සමහර වෙලාවට රින් ටොපොලොජි එක වගේ එක ඔෆිස් එක කම්පියුටර්ස් 10ක් තියෙනවා නම් ඒ නෙට්වර්ක් එක වැඩ කරන්න කම්පියුටර්ස් 10ම ඕන් කරන්න ඕනේ. ඒක ලොකු වේස්ට් එකක් නේ. දැන් මොන හරි සැටර්ඩේ වගේ දවසක එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඇවිල්ලා ඔෆිස් එකේ වැඩ කරද්දී කම්පියුටර්ස් 10ම ඕන් කරන්න වෙනවා නම් ඒක ලොකු වේස්ට් එකක්. හැබැයි ස්ටාර්ට්අප් වලදී එහෙම නැහැ. ඒ ඕනේ කම්පියුටර් එක හරි දෙක හරි විතරක් ඕන් කරගෙන නෙට්වර්ක් එකත් එක්ක කනෙක්ට් වෙලා වැඩ කරන්න පුළුවන්. ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි ස්ටාර්ට් ටොපොලොජි එකේ වයර්ස් යනවා ගොඩක්. වයර්ස් වලට ලොකු කොස්ට් එකක් තියෙනවා. වයර්ස් මොකද්ද මේකේ ස්විච් එකේ ඉන්න හැම එකටම වෙන වෙනම අදින්න ඕනේ වයර් එක. දැන් කොහොමද මේ වයර්ස් වලට ලොකු කොස්ට් එකක් යන්නේ කියලා හරිද? දැන් බස් නෙට්වර්ක් වගේ එක නම් මෙහෙම එක මේන් වයර් එකක් යනවා. ඒකට මෙහෙම
අනිත් computers connect වෙලා තියෙන්නේ. හරි. මේ දැන් මේකට connect වෙනවා නම් මෙහෙම මැද switch එකක් තියලා ඒකේ ඉඳලා හැම එකටම wires අදින්න ඕනේ. හැබැයි මේකෙදි මේ main wire එක එහෙම නැත්නම් backbone එක break වුණොත් මුළු network එකම down වෙනවා. මේකේ එහෙම වෙන්නේ නැහැ. මේකේ මේ දෙක තුනක් නතර කරත් මේ දෙක හරි මේ එක කරත් මේ විතරක් හරි වැඩ කරන්න පුළුවන්. හැබැයි මේ ස්විච් එක බ්‍රේක් වුණොත් නම් මෙයා වෙනවා. හැබැයි එතකොට අපිට හඳුනලා රීප්ලේස් කරන්න ලේසි. දැන් මේ කේබල් එකක් මගදී කැඩනවා වගේ නේ ස්විච් එක මේ යනවා. ස්විච් එක ඒ වෙලාවෙම විනාඩි ගණනක් ඇතුළත අලුත් ස්විච් එකක් රීප්ලේස් කරන්න පුළුවන්. full duplex data transmission method එක මොකක්ද? full duplex කියන්නේ මොකක්ද? මොනවාද data transmission methods තියෙන්නේ? sender receiver sender receiver sender receiver. Oh, simplex කියන්නේ පළවෙනි එක simplex. එක පැත්තකට විතරයි යන්නේ. ඊළඟට half duplex. ඒකේ එක සැරේකට එක පැත්තයි යන්නේ. මේ පැත්තට යද්දි මේ පැත්තට එන්නේ මේ පැත්තට එද්දි sorry. මේ පැත්තට යද්දි මේ පැත්තට එන්නේ මේ පැත්තට එද්දි අර පැත්තට එන්නේ. ඊළඟ full duplex. Simplex වලට examples simplex වලට examples වෙනවා. TV, radio ඒ වගේ ඒවා. අපිට එක පැත්තකට විතරයි එන්නේ. half duplex walkie talkie එකයි තව එක device එකක් ඉගෙන ගත්තා නේද අපි? මොකද්ද? අපි මේ half duplex එක ගැන ඉගෙන ගනිද්දි නෙවෙයි වෙන තැනක අපිට හම්බුණා device එකක් ඒක half duplex කියලා කියවිච්ච. ඔව් ඔනේරි හරි network hub එක. අපි අර මෙතෙන්ද පාවිච්චි කරේ. මෙතෙන්ද පාවිච්චි කරන්න පුළුවන් network hub එක. හැබැයි network hub එක ඉස්සර පාවිච්චි කරේ. full duplex වලට examples වෙනවා. ටෙලිෆෝන් එක නේද? ඔව් දැන් සාමාන්‍ය ටෙලිෆෝන් එකයි තව එක්සැම්පල් එක මම කියවනේ මේ හබ් එක ඉස්සර පාවිච්චි කරේ කියලා. එයා half duplex. ඔව්. සමිත්නා කරලා.
මෙතන අනිත් එක තමයි network switch එක. ඉතින් මේක ඉස්සර පාවිච්චි කරේ hub එක කිව්වා දැන් පාවිච්චි කරන්නේ switch එක අලුතෙන්. එතකොට සනිත්මා නේ අම්රිතා හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන එක half duplex කියලා. ඔව් ඒකත් half duplex හැටියට තමයි ගන්න වෙන්නේ. දැන් ටෙලිෆෝන් එක full duplex වුණාට ඒක පාවිච්චි කරද්දී ඇත්තටම full duplex හැටියට නෙවෙයිනේ පාවිච්චි කරන්නේ. දෙපැත්තේ ඉන්න දෙන්නම එකපාර කතා කරන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒක කරන්න බැරි වෙනවානේ. ඒක තේරුම් නැති වැඩක් කරනවා. ආරයි මාත් මේක දැනගෙන හිටියේ නෑ දැන් මේ කවුද අම්රිතාගේ ප්‍රශ්නේ හින්දා මේක සර්ච් කරේ Wi-Fi routers වැඩ කරන්නේ සාමාන්‍ය half duplex හැටියට. එතකොට මේ ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන එක half duplex හැටියට තමයි ඒක යන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපිට ෆයිල් එකක් එකපාරම ඩවුන්ලෝඩ් වෙන්න අප්ලෝඩ් කරන ගමන් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. ඒකේ හරිම ආන්සර් එක මොකක්ද කියලා මට කියන්න බෑ. මම තා පොඩ්ඩක් එක හොයලා කියන්න නෙට් එකේ සර්ච් කරලා. දැන් මේ වගේම අපිට ෂුවර් මේක මම සර්ච් කරලා කියන්න. මොකද මම ඊයේ දැම්මා ඊයේ හරි පෙරේදා හරි ලොකු ෆයිල් එකක් අප්ලෝඩ් වෙන ගමන් තව එකක් ඩවුන්ලෝඩ් කරා. හැබැයි කම්පියුටර් කනෙක්ට් කරලා තිබ්බේ වෙලාවේ ඊතර්නෙට් කේබල් එකෙන් Wi-Fi වලින් නෙවෙයි. Wi-Fi වලින් දැම්මත් ඒ ස්පීඩ් එක කොහොමද කියලා මට ෂුවර් නැහැ. හරි අපි ඊළඟ පේපර් එකටත් යන්නේ නේද? අපි දෙකක් ඉවර කරානේ. papers දෙකක් ඉවර කරා. මේක වෙස්ටර්න් ප්‍රොවින්ස් එකනේ. ඊළඟ NW එක තියෙනවා north west එක.
පේනවද හොඳට ඇත්තද බලමු පළවෙනි එකට එවන්න answers ඒක නම් ගොඩක්ම ලේසි නේද data processing තමයි එන්නේ පළවෙනි එකට දෙවෙනි answer එක තමයි හරියන්නේ දෙවෙනි question එක ඒකත් හරි හැමෝම වගේ වෙනවා හතරවෙනි answer එක තමයි හරියන්නේ දෙවෙනි එකට තුන්වෙනි එක රංගල්ල ඉසරි ගුණසේකර නන්දිනි ශෂිනි බලමු ULSIC නේද ultra live scale circuits ඒ කියන්නේ දැන් පාවිච්චි කරන ඒවා අපි දැන් මේ modern process no graphical user interface ඒක වැරදි නේ graphical user interfaces තියෙනවානේ මේ වගේ usage of internet and multimedia එක තියෙනවා artificial intelligence ඒ වගේ පාවිච්චි කරන්න මේ process තමයි microprocessor කියන්නේ මේවටම තමයි එතකොට මේක තමයි එන්නේ answer එක හතරවෙනි එක
මේකේ පේපර් එකක් ඉඳලා නම් ආන්සර් කියන්නේ මේක. ඒක ඇත්තටම නම් මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් වගේ නේ. මේ හතරවෙනි එක ආන්සර් කියන්නේ. පස්වෙනි එක පහේ හතරෙන් නෑ කොහොමද? පහේ හතර කියලා chance කීපයක් ආවා. ඕක මාරු වුණ පහේ හතර මාරු වුණා නම් ගොඩක් හරි කියලා ගන්න පුළුවන්. First statement is a data and second statement is an information කියලා තිබ්බනම් ගොඩක් හොඳයි. එහෙම තිබ්බනම් ගන්න පුළුවන්. හැබැයි මේකේ answer එක හැටියට තියෙන marking scheme එකේ තුන්වෙනි answer එක. ඒක ගැලපෙනවා මෙතන ඇත්තටම. Second statement is more meaningful than the first statement. මෙතන අපි හරියටම දෙයක් කියනවා නේද? දැන් මේ අමිලගේ මාක් එක මේකද කියලාවත් අපි දන්නේ නැහැ. එතකොට මේකේ third answer එක තමයි අපිට ගන්න වෙන්නේ. හයවෙනි එක ඔය එක නෑ හැමෝම හරියට වෙන answers.
හයේ පළවෙනි එක තමයි ආන්සර් එක වෙන්නේ නේ. මේන් ෆ්‍රේම් කම්පියුටර්. සුපර් කම්පියුටර් නෙවෙයිද? හරි. මේකේ ආන්සර් එක එන්නේ මේන් ෆ්‍රේම් කම්පියුටර්. හරි. සුපර් කම්පියුටර් නෙවෙයිද? ඒ සුපර් කම්පියුටර් වෙන්නේ නැත්තේ? ටර්මිනල්ස් ගොඩක් එක්ක වැඩ කරන්න බලන්නේ ටර්මිනල්ස් ගාන වැඩි කරලා වැඩ කරන්න බලන්නේ මේන් ෆ්‍රේම් කම්පියුටර් එක. සුපර් කම්පියුටර් එක මේන් ෆ්‍රේම් කම්පියුටර් එකට වඩා පවර්ෆුල්. හැබැයි එයාට ඕනකම තියෙන්නේ මේ එයාත් එක්ක වැඩ කරන යූසර්ස්ලා ගාන වැඩි කරන්න නෙවෙයි සුපර් කම්පියුටර් එකට ඕනේ. එයා ගොඩක් කැල්කියුලේට් කරන්න අමාරු කැල්කියුලේෂන්ස් කරන එක තමයි සුපර් කම්පියුටර් එකේ වැඩි. එහෙම නැත්නම් එයාත් එක්ක වැඩ කරන යූසර්ස්ලා ගාන වැඩි කරගන්න එක නෙවෙයි. යූසර්ස්ලා ගාන වැඩි කරගන්න හැම වෙලේම මේන් ෆ්‍රේම් කම්පියුටර් එකෙන් ටර්මිනල්ස් වැඩි කරලා සුපර් කම්පියුටර් එකෙන් කරන්නේ ගොඩාක් අමාරු කැල්කියුලේෂන් සාමාන්‍යයෙන් දැන් ඔය සුපර් කම්පියුටර් එකකින් කරන කැල්කියුලේෂන්ස් සාමාන්‍ය අපේ කම්පියුටර් එකකින් එහෙම කරන්න ගියත් අවුරුදු 10 ගණනක් යනවා. එච්චර ලොකු කැල්කියුලේෂන්ස් ඒ වගේ කරන්නේ. එච්චර ලොකු ස්පීඩ් එකේ වෙනසක් තියෙනවා. හරි. ඊළඟට 7 වෙනි බලමු.
මොනවද computer එක characteristics? සෙස්වා කියන්නේ speed, efficiency, storing and retrieving, versatility, accuracy. තව එකක් තියෙනවා not intelligent එක. computer එකක් intelligent නැහැනේ. මේකේ ability to storing data දැන් මේකේ මොනවද speed, accuracy, speed තියෙනවා, accuracy තියෙනවා, intelligent නැහැ. computer එකක් not intelligent. efficiency, tiredness, accuracy. tiredness කියලා ගන්න මේකේ නෑනේ. efficiency එකයි accuracy එකයි තියෙනවා. multitasking, ability to storing and retrieving, efficiency. storing and retrieving තියෙනවා, efficiency තියෙනවා. versatility එක අපිට multitasking है. versatility කියන්නේ multitasking එක නෙවෙයි හැබැයි. දෙකේ වෙනසක් තියෙනවා. accuracy, efficiency, unintelligence. එවනා එකත් හරි. හතරක් හරි. දැන් multitasking කියලා ඔයගලන්ට හම්බෙලා තියෙන වචනයක්. මොකේද multitasking තිබ්බේ කාට හරි කියන්න පුළුවන්ද? මොකේ තියෙන characteristic එකක්ද මේක? computer එකේ තියෙන characteristic වලට නෙමෙයි multitasking තිබුණේ. operating system එකේ තිබ්බනේ. single user, multi-user, multitasking, real time. operating systems හතරට බෙදිච්ච හැටි තමයි තිබුණේ single user, multi-user, multitasking, real time කියලා. එතකොට මේ multitasking එක මේ computer එකේ තියෙන එකක් නෙවෙයි. දැන් මේ unintelligence එක එක computer එකට එනවා. මේ එතකොට හරිනම් මේකේ අපිට ළඟින්ම යන ආන්සර් එක හැටියට ගන්න වෙන්නේ 4 වෙනි එක. හැබැයි මේකේ මාර්කින් ස්කීම් එකේ තියෙන 3 කියලා. එතන මේ multitasking කියන එක versatility එකට හැටියට තමයි අරන් තියෙන්නේ. මාර්කින් ස්කීම් එකේ තියෙන 3 කියලා. multitasking කියන්නේ computer එකේ එකක් නෙවෙයි operating system එකේ. single user, multi user, multitasking, real time කියලා අපි හතරක් ඇදුවා. accuracy, efficiency and intelligence මේක computer එකේ තියෙනවා. කමන්නේ ඔයගොල්ලෝ ගොඩක් අය 3 කියලා ඒවලා තිබුණේ ආන්සර් එක. හරි. 8 වෙනි එකත් බලමු. ඒක නම් ලේසි නේද?
සනිත්මා කෙවින් නන්දිනි ශර්ෂිනි චමාෂා අම්රිතා තිමිර ඉන්දුවර ඔව් අටවෙනි එකේ තුන්වෙනි එක හරියන්නේ නේද රොම් එකේනේ තියෙන්නේ මේ ඔක්කොම රොම් එක තමයි හරිය නවවෙනි එක බලමු computer keyboard is connected to and blank එකක් තියෙනවා computer is connected to a network by using B. The multimedia projector is connected to C. ABC වලට එන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. ඉන්දුවර හරි Kevin Fernando Timira Shenali Sanitma Nandini Shashini Shakya keyboard එක නම් අපිට connect කරන්න පුළුවන් USB හරි PS2 හරි නේද? එතන මේ දෙකෙන් එකක් එන්නේ answer එක. B network එකට connect කරන්නේ අනිවාර්යෙන් RJ45 එකකින්. ඒ printer එකට sorry monitor එකට sorry project එකට නේද? HDMI එකකින්. එතන second answer එක තමයි අපිට ගන්න වෙන්නේ. ඒකත් marking scheme එකේ තියෙන්නේ 9ට 4 කියලා මේක වෙන්න බෑ කොහොමද? 10 වෙනි එක ඉස්සරි හරියට ඒවලා තිබුණා තියෙනවා ගොඩක් අය හරියට එවනවා කවුද කිරණි නදුනි කෙවින් අමෘතා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන බස් එකක් තියෙනවා. බස් එකකට ස්ටාර් ඒවා දෙකක් කනෙක්ට් වෙලා තියෙනවා. බස් එකකට
ස්ටාර් ඒවා දෙකක් කනෙක්ට් වෙලා තියෙනවා. හරි. එතකොට ඔයගොල්ලන් ටෙක්ස්ට් බුක් එකේ පැහැදිලිවම දීලා තියෙනවා tree topology එක කියන්නේ බස් එකකට කනෙක්ට් වෙච්ච ස්ටාර් networks කියලා. එතකොට එහෙම එකක් බැලුවොත් මේක ගන්න වෙන්නේ අපිට third dance එක tree topology එක. ඔයගොල්ලන්ගේ මොකද ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ ගෙලින්ම කියලා තියෙනවා tree network එකක් කියලා කියන්නේ බස් එකට කනෙක්ට් වෙච්ච ස්ටාර් ඒවා කියලා. හැබැයි මේකේ ආන්සර්ස් හැටියට තියෙන්නේ 1 එකයි 2 එකයි දෙකම කියලා තියෙනවා. ස්ටාර් එකයි බස් එකයි. ඒක වෙන්න බෑ. මේක දැක්ක ගමන් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් කියලා තිබ්බේ tree topology කියලා මේකේ ආන්සර් එක වෙන්න ඕනේ tree topology කියලා. මොකද බස් එකකට කනෙක්ට් වෙච්ච ස්ටාර් networks එකක් තියෙනවා. tree topology තමයි වෙන්න ඕනේ. How many bits in 512 megabytes? මම මේකේ ආන්සර්ස් ටික පෙන්නනවා. ඔයගොල්ලන්ට පේනවද? 23 32 20 29 තියෙන්නේ නේද? 23 32 20 29. ඉස්සෙල්ලා 512 megabytes වලට තියෙන bytes ගන්න හොයාගන්න. bits කතාව අමතක කරලා. sorry ජයතිලකත් කලින් එකට ආන්සර්ස් දෙලා තිබ්බා. ඔයාගේ ස්ක්‍රීන් එක මට වෙනම තියෙන්නේ WhatsApp එකේ. ඒක නිසා ඉඳලා හිටලා දැක්කේ ආන්සර්ස්. ඉන්දුවර හරි කෙවින් ෆර්නෑන්ඩෝ හරි කුමුදේශ් හරි අදීශ හරි නදුරු ශෂිනි හරි
සනික් මම නම්බර් එක වැරද්දලාද තියෙන්නේ ප්‍රශ්නේ? 12 කියලා ඒවා තියෙන්නේ. මේකද? බලමු මේක අපි හදලා බලන්න ඕන ප්‍රශ්නයක්. ඒක ගොඩක් හොඳ එකක්. අපි හදලා බලමු. අපිට දීලා තියෙනවා 512යි මෙගාබයිට් කියලා නේද? අපි ඉස්සෙල්ලා බිට්ස් වලට හරවන කතාව පැත්තක තියමුකෝ. මේ 512 කියන්නේ මොකද්ද? කොහොමද ලියන්න පුළුවන්? 2 to the power 9 කියලා ලියන්න පුළුවන්. හරි. එතන මේක 2 to the power 9. මේ MB එක KB වෙන්න ඕනේ අපි. යට යුනිට් එකට හරවන්න ඕනේ. එහෙනම් කොහොමද? මම එදා ටියුස්ඩේ ක්ලාස් එකේ මේ සතියේ නෙවෙයි ඊට කලින් සතියේ මේක ගොඩක් පැහැදිලි කරා. අපිට 1000යි ග්‍රෑම් එකයි කිලෝග්‍රෑම් නේද? කිලෝ එකක් කිලෝ වලින් තියෙන එකක් ග්‍රෑම්ස් වලට කන්වර්ට් කරන්න මෙන්න මේ තියෙන වැලියු එකෙන් වැඩි කරන්න ඕනේ. ග්‍රෑම්ස් වලින් තියෙන එක කිලෝ වලට කන්වර්ට් කරන්න මේ තියෙන ගානේ බෙදන්න ඕනේ. ඒක තමයි ප්‍රොසීජර්. කිලෝ එක කිලෝ වලින් තියෙන ග්‍රෑම්ස් වලට ගන්න නම් මේ තියෙන ගානේ වැඩි කරන්න ඕනේ. ග්‍රෑම්ස් වලින් තියෙන කිලෝ වලට ගන්න නම් මේ තියෙන ගානේ බෙදන්න ඕනේ. එතන අපේ ටේබල් එක අපි දන්නවානේ. 8-bit 1 MB 1024 MB 1 KB 1024 KB sorry 8-bit 1 byte 1024 byte 1 KB 1024 KB 1 MB හරි. දැන් අපිට ඕනේ මේ පැත්තේ MB තියෙන එක KB වලට හරවන්න. MB වලින් තියෙන එක KB වලට හරවද්දි මෙන්න මෙතන තියෙන වැලියු එකෙන් වැඩි කරන්න ඕනේ. කොහොමද කරන්නේ? MB එකක් KB වලට හරවද්දි මෙතන තියෙන වැලියු එක 1024යි 1024න් වැඩි කරන්න ඕනේ. ඒතකොට KB මෙච්චරයි කියලා එනවා. ඊට පස්සේ KB එක ආයෙ බයිට්ස් කරන්නත් ඕනේ නේද? KB එක බයිට්ස් කරද්දී ආයෙ මෙන්න මෙතන තියෙන වැලියු එකෙන් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ 2 to the power 9 into 1024 into KB එක බයිට් කරද්දී අර මෙතන වගේම කිලෝග්‍රෑම් ග්‍රෑම් කරද්දී මෙතන තියෙන එකෙන් වැඩි වෙනවා වගේ KB එක බයිට් කරද්දී මෙතන තියෙන එකෙන් වැඩි වෙන්න ඕනේ. ඒක ආයෙත් 1024යි බයිට්. ඊළඟට බයිට් එක බිට් කරන්න ඕනේ. බයිට් එක බිට් කරන්න. ලොකු යුනිට් එක පොඩි යුනිට් එකක් කරන්න තියෙනවා. ආයෙත් කිලෝග්‍රෑම් එක ග්‍රෑම් කරද්දී මෙතන තියෙන ගානෙන් වැඩි වුණා වගේ බයිට් එක බිට් කරද්දී මෙතන තියෙන ගානෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ 2 to the power 9 into 1024 into 1024 into මෙතන බයිට් බිට් කරද්දි මෙතන තියෙන ගානෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ 8න් වැඩි වෙනවා. දැන් බලමු. දැන් 2 to the power 9 මෙතන 2 to the power 10 2 to the power 10 මෙතන 8 කියන්නේ කියලා 2 to the power 3 නේද? 3 bits. එතන 10 20 29 29යි 3යි 32යි bits. නිකන් 32 නෙවෙයි 10 32 නේ.
දෙකේ 32. දෙකේ 32යි. ගොඩක් අය ආන්සර්ස් එවලා තිබ්බා. 90ක් වගේ හරියට එවලා තිබ්බා ආන්සර්ස්. හරි ගියේ සෙකන්ඩ් ආන්සර් එක. හරිද 2 to the power 32 ආපු හැටි කාට හරි තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? මේක මෙච්චර ලියන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට හිතෙන් හදන්න පුළුවන්. මම අර තේරෙන්නේ නැති කෙනෙක් හිටියොත් කියලා තමයි එච්චර කියලා දුන්නේ. හරි. RGB values for blue $. Induwara Disanayak, Kevin Fernando. Nadani Shashani, Kumudesh, Christian Fernando. පළවෙනි එක එන්නේ ආන්සර් එක. දැන් දෙක කියන්නේ නම් ඔයගොල්ලන් හිතෙන්ම හදා ගන්න පුළුවන් 1.0. 29 කියන්නේ 1 2 4 8 16. 16යි 4යි 20යි 28යි 28යි 29. මෙතන 1 2 4 8 16 32 64 128යි. එකේව හතරක් කියන්නේ 15යි නේද? 128යි 15යි 143යි. හරි. 13ක් කරමු. ඔව් ඒක හැමෝම හරියට වෙනවා. දෙවෙනි ආන්සර් එක නේද වෙන්නේ? දෙවෙනි ආන්සර් එක වෙන්න ඕනේ. 14
ඔන්න නන්දන ශෂිනි ඉන්දුවර කෙවින් තුන්වෙනි ආන්සර් කියන්නේ නේ කොහොමද ඒක හදන්නේ මෙතන බිංදුව බිංදුව 1 1 1 බිංදුව බිංදුව 1 ඉලක්කම් 4න් 4න් බෙදෙන්නේ එහෙනම් මම ඉලක්කම කඩුවෙන්ද කියලා තියෙන්නේ මෙන්න මෙතනින් බෙදෙන්න ඕනේ මෙතන තව බිංදුවක් එනවා නේද මුලට මෙතන තියෙන්නේ 9යි මෙතන තියෙන්නේ 3යි හා 29 හරි අපි අදට මෙතනින් ක්ලාස් එක නතර කරමු මේ 15 වෙනි එකේ ඉඳලා මේ ගේට් එකේ ඉඳලා ඊළඟ දවසේ කරගෙන යමු හරි කාට හරි Thank you, sir. Good night, sir. Thank you, sir. Good night. Thank you, sir. Good night. Thank you, sir. Good night. Thanks, sir. Good night, sir. Thank you, sir. Right.